Here, first of all, I am going to look on what is economics. So sometimes people who studied commerce in A levels or who selected economics as the subject for economics may know about this. But if I explain in very simple manner the term economics, it's a study of human behavior. It's not like computer science or the bio or other engineering subjects or other science related subjects. This is a social science. So simply in case of social sciences, we are studying about people, about society, simply how people behave in a particular society. කිසියම් සමාජ ස්තරයක් තුළ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? දැන් සාමාන්‍ය විද්‍යාව කියලා කිව්වහම අපි හිතන ලැබ්ස් වල නැත්නම් කම්පියුටර් ලැබ්ස් එකේ එහෙමනේ. නමුත් සමාජ විද්‍යාවන්ට එනකොට ඒක වෙනස් වෙනවා. සමාජය පිළිබඳ අධ්‍යයනයක් කරන්න. එතකොට ලැබ් එක තමයි සමාජය. Okay. Here when it's become economics, yes, it's also a social science, but when in case of economics, we are looking at that society from an economical angle. Simply, in other words, here we are going to analyze the human behavior in case of economics. Okay, why we need economics? Then that's a problem. I will tell. සරලව මෙතනදී සිද්ධ වෙන්නේ අපි සමාජ විද්‍යාවල් වලදී පුද්ගල හැසිරීම සමාජය තුළ පුද්ගල හැසිරීම තමයි අධ්‍යයනය කරන්න විශ්ලේෂණය කරන්නේ. එතකොට ආර්ථික විද්‍යාවට එනකොට සමාජය තුළ පුද්ගල හැසිරීම අපි ආර්ථික විද්‍යානුකූල ඇසකින් බලනවා. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. සරලව ඕක අපිට ඕනේ වෙන්නේ එක හේතුවක් නිසා. දැන් අපි ගත්තොත් එහෙම ගල් යුගයේදී ආර්ථික විද්‍යාවේ අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මොකද අපි කියනවා ගල් යුගයේ තිබ්බේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් කියලා. Very beginning of the human lives, okay, there there was not any necessity to economics. The thing is, we are telling that there was a self-sufficient economic system. මොකද්ද මේ ස්වයංපෝෂිත ආර්ථිකයක් කියලා කියන්නේ? ඒ කියන්නේ අපිට ඕන දේවල් ඔක්කොම මේ පරිසරයෙන් ගන්න පුළුවන්. එළියට බැස්සහම කණ්ඩ අපිට කණ්ඩ තියෙනවා, ගහෙන් ගෙඩිය කඩාගෙන කනවා, වාසස්ථාන අපි ගල් ගුහාවක ජීවත් වෙනවා. අපිට බාහිරින් ගන්න දෙයක් නැහැ. නමුත් අද අපිට එහෙම බෑ. අපිට කණ්ඩ ඕන නම් අපි සල්ලි දීලා ඒක හම්බ කරන්න ඕනේ. පැහැදිලි? සල්ලි දීලා අපි හම්බ කරන්න අවශ්‍යයි. සල්ලි හම්බ කරන්න නම් අපි රස්සාවක් කරන්න ඕනේ. සමහර විට එක රස්සාවක් නෙමෙයි රස්සා දෙකක් කරනවා. සමහර විට රස්සා දෙකකින් අපි හොඳම එකක් තෝරා ගන්නවා. That is the new trend, new economy. The thing is, we are not having enough resources to fulfill all of our requirements. Let's say human needs and wants. I will come to the term needs and wants. So we have to select. අපිට තෝරා ගැනීමක් කරන්න වෙනවා. Okay. ඒ නිසා ඒ තෝරා ගැනීම සිද්ධ කරන්න ඒ කියන්නේ විකල්ප අතරින් අපි තෝරා ගැනීමක් කරන්න ඕනේ. දැන් මගේ අතේ රුපියල් 100ක් තියෙනවා නම් මේ රුපියල් 100ෙන් මම කෑම කනවද පොතක් ගන්නවද කියලා මම තීරණය කරන්න ඕනේ. If I am having 100 rupees, I have to decide whether I am going to purchase a food or purchase a book. If I purchase a food, I cannot purchase the book. Then that means when we are selecting one option, we have to give up another option. අපි එක දෙයක් කරනකොට අපි එක දෙයක් අප කරන්න සිද්ධ වෙනවා. ඔයාලා මේ වෙලාවේ මාත් එක්ක මේ ලෙක්චර් එකට සම්බන්ධ වෙන නිසා ඔයාලට ටීවී බලන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා. ඔයා ඒක කැපකිරීමක් කරා. පැහැදිලි? ඔයාලා HND IT කරපු නිසා ඔයාලට රස්සාවක් කරන්න තිබ්බ අවස්ථාව අහිමි වුණා. So there is a economical impact. Do you believe there is a economical impact? So as like that, we have to do some choices when we are behaving in this world.
The thing is, we are not having enough economical resources to fulfill our all requirements. අපේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තරම් සම්පත් අපි සතුව නැහැ. ඒ නිසා තෝරා ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. සම්පත් සතුව විකල්ප ප්‍රයෝජන තියෙනවා. රුපියල් 100 ගත්තොත් එහෙම අපිට පාන් කන්න පුළුවන්, බනිස් කන්න පුළුවන්, පොතක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතුරු කරන්න පුළුවන්. ඔය විකල්ප හතරෙන් එකක් තෝරා ගන්න ඕනේ. එකක් තෝරා ගන්නවා කියන්නේ අනිත් ටික කැප කරන්න සිද්ධ වෙනවා. That means simply resources are limited compared to our requirements. සම්පත් අපේ අවශ්‍යතා අපේ උවමනාවලට සාපේක්ෂව සීමිතයි. එහෙනම් ඒ සම්පත් වලින් මොකද කරන්න කියලා තෝරා ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. In addition to that, those economical resources are having alternative uses. Therefore, there is a matter. We are going to answer into this matter. අපි මේ ආර්ථික සම්පත් භාවිතා කරලා මොනවද කරන්න යන්නේ? We have to answer this question. අපි මේ අපි සතුව තියෙන සම්පත් අපේ දැනුම අපි රස්සාවක් කරන්න යන්නේ. Whether we are going to have a job in IT field or whether we are going to have start our own business. So two options are there. We have to select one. Okay, we are selecting one means we have to give up a one. Then there is a cost that is known as opportunity cost. ඔයාලා මේ කෝස් එක ඉවර වෙලා ඔයාලා තීරණය කරන්න ඕනේ මම රස්සාවක් කරනවද එහෙම නැත්නම් මම මගේම ව්‍යාපාරයක් පටන් ගන්නවද ඔයාලා රස්සාවක් කරනවා කියන එක තෝරාගත්තොත් එහෙම ඔයාලා ඔයාලගේම ව්‍යාපාරයක් කරලා ඉස්සරහට යන්න ගිහින් උත්පාදනය කරන්න තිබ්බ ලාභය කියන ඔයාලගේම ව්‍යාපාරයක් කරගෙන යාම තුලින් උත්පාදනය කරන්න තිබ්බ ලාභය කියන දේ ඔයාලා කැප කරනවා එහෙනම් ඒ කැප කිරීමට අපි කියනවා ආවස්තික පිරිවැය කියලා එහෙනම් ආර්ථික විද්‍යාවේදී අපි කරන්නේ මේ පවත්නා සම්පත් උපයෝගී කරගෙන මොන අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවාද කියන එක තීරණය කිරීම. Simply in economics we are deciding how we are going to fulfill our human requirements by using our available economical resources. So studying that human behavior is economics. In such scenario, we are going to decide production, distribution, consumption of goods. භාණ්ඩ සේවා නිෂ්පාදනය වෙන්නේ කොහොමද? භාණ්ඩ සේවා පරිභෝජනය කරන්නේ කොහොමද? මේ දේවල් තීරණය වෙනවා. Okay? So let's say in simply in economics we are analyzing the human behavior in fulfilling our basic requirements using available resources. Let's see what is available in the material. Study of human behavior in relation to the production, distribution, consumption of goods and services, and how optimum allocation of resources is achieved. Then අපි ගාව තියෙන රුපියල් 100න් අපි තෝරා ගන්නකොට දැන් ඔය රුපියල් 100ට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවනේ. ඔය රුපියල් 100න් අපිට වැඩිම පරිභෝජනයක් ලැබෙන වැඩිම ප්‍රතිලාභයක් ලැබෙන ඔප්ෂන් එක අපි තෝරා ගන්න ඕනේ. When we are selecting an option through for our economical resources, what we need to do, we have to select the best option. Then only that will be worth. Okay, then when Lionel Robbins defined economics as science which studies human behavior as a relationship between ends and square means which have alternative uses between ends and square means. That means Lionel Robinson defined economics as a science which studies human behavior as a relationship between ends means our requirements. ඒ කියන්නේ හිඟ සම්පත් මම හිඟකම කියන වචනයට එන්න හිඟ සම්පත් වලින් අපේ අවශ්‍යතා තෘප්තිමත් කරගන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරන විද්‍යාවක් කියලා ආර්ථික විද්‍යාව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් සරලව ඔළුවට දාගන්න පවත්නා සම්පත් වලින් කොහොමද අපි අපේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්නේ කියලා අධ්‍යයනය කරනු ලබන විද්‍යාව ආර්ථික විද්‍යාව. Then Adam Smith, you should know this person when you study in economics. In Adam Smith, we known as father of economics. Then scarcity. Now I come to the concept of scarcity. Hingakama. Then onne no mama hingakama kiyana vachanayata. Now I already explained we are having so many requirements.
අපිට තියෙන අවශ්‍යතා උවමනා අපිට කියලා හවර කරගන්න බෑ. වාහනයක් ගන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, කන්න ඕනේ, ඊට පස්සේ විනෝද වෙන්න ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ. So many needs are there, but we are not having enough money to fulfill all those. So simply we can say there is not enough economical resources. I will come to the later the term economical resources. Okay, we are not having enough economical resources to fulfill all of our wants and needs. As wants and needs become unlimited, simply wants become unlimited. There is a difference between terms wants and needs. මම ඒකත් කියලාම ඉන්නම්කෝ. Wants, needs. අවශ්‍යතා උවමනා. අවශ්‍යතාවලට කියනවා needs, උවමනාවලට කියනවා wants. There is a difference. When it's become needs, අවශ්‍යතා හා උවමනා. අවශ්‍යතා කියනකොට පුතේ අවශ්‍යතා සීමිතයි. උවමනා අසීමිතයි. Why I am saying? අවශ්‍යතා කියලා කියන්න පුළුවන් ආහාර මිනිසෙකුට මිනිසෙක් වශයෙන් ජීවත් වීමට අත්‍යවශ්‍යම සපුරාගත යුතු දේ අපි අඳුන ගන්නවා අවශ්‍යතා කියලා. Human needs are the things which should fulfill to live as a human. So there are simple things we can say. What are those? මොනවද ඕනේ? අවශ්‍යතා මොනවද? අපිට ආහාර අනිවාර්යයෙන්ම ඕනේ. අද වෙනකොට වාසස්ථාන සිද්ධියෙන් ඕනේ. අද වෙනකොට අධ්‍යාපනයේ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ සීමිත ප්‍රමාණය මිනිසෙක් වශයෙන් ජීවත් වීමට අවශ්‍ය කරන දේවල් සීමිතයි. But when it's become wants, wants can be defined as the ways of fulfilling that needs. අවශ්‍යතා උවමනා කර අවශ්‍යතා ඉටු කරගන්න ආකාර අපි උවමනා කියලා හඳුනා ගන්නවා. දැන් ආහාර ගත්තොත් එහෙම ආහාර කියන කෑම කියන අවශ්‍යතාවය උවමනා අපිට තෘප්තිමත් කරගන්න පුළුවන් කොහොමද? පීසා කාලා, බත් කාලා, ඉන්දියාප්ප කාලා. ඔහම අපිට කියා යන්න පුළුවන් ගොඩාක්. දැන් උවමනා අසීමිතයි. Okay, දැන් ව්‍යාපාරිකයට වැදගත් වෙන්නේ උවමනා. එහෙනම් අසීමිත උවමනා. එහෙනම් මිනිස්සුන්ට තියෙන අසීමිත උවමනා. අපිට කාලා ගෙයක් හදාගෙන ඉන්නවට එහා ගිය කාලා ෆෝන් එකක් අරගෙන ගෙයක් හදාගත්ත ගමන් ඕන් තට්ටු දෙකේ එකක් ගන්න වෙන එක වාහනයක් ගත්ත ගමන් ඊට පස්සේ වාහනයක් ගන්නවා. So wants become unlimited. So we are going to fulfill that unlimited wants. So scarcity means හිඟකම කියලා කියන්නේ අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න තියෙන සම්පත්වල තියෙන සීමා රහිත බව. ඒ කියන්නේ සීමිත බව. ඒක සාපේක්ෂයි. ලංකාවේ වගේම ඇමරිකාව වගේම හැම රටක්ම හැම ආර්ථිකයක්ම මේ ආර්ථික ප්‍රශ්නයට මුහුණ දෙනවා. මූලිකම ආර්ථික ප්‍රශ්නය ප්‍රධානතම ආර්ථික ප්‍රශ්නය තමයි සම්පත් හිඟකම. Main economic problem is the scarcity. Simply scarcity refers to our limited resources compared to the unlimited human wants. අසීමිත මිනිස් වමනාවලට සාපේක්ෂව ඒවා තෘප්තිමත් කර ගැනීමට ඇති සම්පත්වල සීමා සහිත බව, එහෙම නැත්නම් ප්‍රමාණවත් නොවන බව අපි හිඟකම කියලා හඳුන්වනවා. හිඟකම කියන්නේ දුප්පත්කම නෙමෙයි. හිඟකම ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවලට වගේම ඇමරිකාව වගේ දියුණු රටවලටත් සෑම ආර්ථිකයකටම පොදු වූ ආර්ථික ගැටලුවක්. හිඟකම නැත්නම් එතන ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. Because that becomes self-sufficient economy. අපි මේ ඉගෙන ගන්නෙ, අපි රස්සාවල් කරන්නේ, මේ හැමදේම කරන්නේ මේ හිඟකම නිසා. Scarcity refers to the our limited resources and our unlimited wants. No need to consider the needs. Here we should highlight the term wants, because wants becomes the unlimited. Now I discussed about economics. What is the basic matter of economics? Then I discussed wants and needs. Okay, all these things keep in mind. Then what economics in general? Economics is, now let's see. Economics is the science of scarcity. හිඟකම කියන මූලික ආර්ථික ප්‍රශ්නයට විසඳුම් හොයන ආකාරය තමයි ආර්ථිකය කියලා කියන්නේ. එහෙනම් ආර්ථිකය, economics is the science of scarcity.
Necessity is the condition in which our wants are greater than our limited resources. අපේ අසීමිත උවමනා සම්පත් පවත්නා සම්පත් වලට සාපේක්ෂව උවමනාවල තියෙන අසීමිත බව අපි හිඟකම කියලා හඳුන්වනවා සරලව ප්‍රමාණවත් නොවන බව. Since we are unable to have everything we desire, අපි හිතන පතන සියලු දේ අපිට ලබා ගන්න බැරි නිසා we must make choices. We have to decide from this available 100 rupees what we are going to do. මේ තියෙන රුපියල් 100න් අපි මොකද්ද කරන්න යන්නේ? Since we are unable to have everything we desire, we must make choices on how we will use our resources. කොහොමද පවත්නා සම්පත් පාවිච්චි කරන්නේ? උදාහරණයක් විදිහට වෙලාව ගන්න ඔයාලා මේ වෙලාව ටීවී බලනවද ලෙක්චර් එකට ජොයින් වෙනවද සෙල්ලම් කරනවද you need to decide but you cannot do everything as like that is the choice. Then you are choosing one option means you are dedicating, you are sacrificing others. Okay, ඒ නිසා තෝරා ගැනීම සිද්ධ කරනකොට ඔයාලා තෝරා ගන්න ඕනේ හරිම එක. That is the science, that one we are going to decide in economics. ඒක තමයි ආර්ථික විද්‍යාවේදී අපි කරන්න යන්නේ. In economics we will study choices of individuals, firms and governments. Economics is the study of choices. Then on that base අපි දැන් මේ තෝරා ගැනීමක් කරන්න යන්නේ. On that base we can say economics is the science of choices. තෝරා ගැනීම පිළිබඳ විද්‍යාවක් ආර්ථික විද්‍යාව කියලා. Example, you must choose between buying jeans and or buying shoes. අපිට සල්ලි නැහැ. එහෙනම් අපි තෝරා ගන්න ඕනේ jeans ගන්නවද, jeans එකක් ගන්නවද, සපත්තු දෙකක් ගන්නවද කියලා. Businesses must choose how many people to hire. ව්‍යාපාරයක් නම් තෝරා ගන්න සේවකයෝ කී දෙනෙක් ගන්නවද කියලා තෝරා ගන්න ඕනේ. Governments must choose how much to spend on welfare. රාජ්‍ය තීරණය කරන්න ඕනේ සුබ සාධනය වෙනුවෙන් කොච්චරක් වැය කරනවද කියලා. Got it? සුබ සාධනය වෙනුවෙන් වැඩිපුර වැය කරනවා නම් සංවර්ධනය වෙනුවෙන් වැය කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න වෙනවා. සංවර්ධනය වෙනුවෙන් වැඩිපුර වැය කරනවා නම් සුබ සාධනය වෙනුවෙන් තියෙන ප්‍රමාණය අඩු කරන්න වෙනවා. That's simple. If we go for more welfare expenses, then that means we need to decrease the expenses on development. On the other hand, if we go for more expenses on development, that means we need to decrease the expenses on welfare. That is simple. Now I think you got the idea on term choose. Okay, so simple definition can be developed for economics as social science. Yes, I told you there is no any lab. We are going to analyze the human behavior only in the society. අපි මේ බාහිර සමාජය තුල ඉන්න මිනිසාගේ හැසිරීම බලන්නේ. මේක විද්‍යාවක් වුණාට අපිට ලැබ් එකක් නැහැ. ලැබ් එක තමයි සමාජය. So simply economics is a social science. So social science concerned with the efficient use of limited resources. අපි කොහොමද මේ රුපියල් 100 හරියටම පාවිච්චි කරන්නේ? විකල්ප අතරින් විකල්පයක් තෝ හොඳම විකල්පය තෝරා ගන්න යන්නේ. හිග සම්පත් තුලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නයි අපි යන්නේ. So efficient use, already I discussed the term efficient with you. Okay, then economics is a social science concerned with the efficient use of limited resources to achieve maximum satisfaction of economic wants. එහෙනම් අපි අතේ තියෙන රුපියල් 100 බොහොම සරලව ඔයාලා හිතන්න. ඔයාලා අතේ රුපියල් 100ක් තියෙනකොට ඔය 100 ඔයාලා වියදම් කරන්නේ ඔයාලා වඩාත්ම තෘප්තිමත් වෙන දේ වෙනුවෙන්, ඔයාලා වඩාත්ම කැමති දේ වෙනුවෙන්. එහෙනම් ආර්ථික විද්‍යාව අපිට නිර්වචනය කරන්න පුළුවන් සමාජ විද්‍යාවක් විදිහට හිඟ සම්පත් තුලින් කොහොමද අපි උපරිම තෘප්තියක් ලබන්නේ කියලා තීරණය කරන. Okay, that's the one. Now the term becomes, let's study small things further. අපි දැන් ටික ටික යමු ඉස්සරහට. Microeconomics, macroeconomics. මොකද්ද මේ? අපි කියනවා සිංහලෙන් සුද්ධ ආර්ථිකය සහ සාර්වාර්ථිකය කියලා. When we are studying for the studying purpose only, when we are studying, if we study small units, let's say one particular market, let's say labor market or otherwise
paddy market in Sri Lanka, or otherwise education sector or a family, let's say small unit, we just study about small unit, then at that scenario that is known as microeconomics. අපි ආර්ථිකයේ එක කොටසක් අරගෙන ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා නම් අපි ආන්ගේ කොටසට කියනවා ශුද්ධ ආර්ථික විද්‍යාව කියලා. ඒකට ඒ ඇනලයිස් එකට අපි කියනවා ශුද්ධ ආර්ථික විද්‍යාව කියලා. සමස්තයක් විදියට රටම අරගෙන if we study the economy as whole, as an example, the central bank is doing that. What is that? National economics growth, national income, national expenses, unemployment rate calculations, inflation, ඔයාලා අහලා ඇති දල දේශීය නිෂ්පාදිත, දල ජාතික නිෂ්පාදිත, උද්දමනය, ආනයනය, සේවා වියුක්තිය, සේවා නියුක්තිය. එතකොට රටේම මුළු සමස්ත ආර්ථිකයම අරගෙන ඒව ගන්නෙ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ලංකාවේ වී වෙළඳපොලේ තීරණය වෙලා තියෙන මිල, වී වෙළඳපොලට උපරිම මිලක් නියම කිරීම, වී වෙළඳපොලට අවම මිලක් නියම කිරීම, ආන් ඒ වගේ කොටසක් ගත්තොත් ශුද්ධ, සමස්ත ආර්ථිකයම ගත්තොත් එහෙම සාර්ව. Okay, then simply when it's become microeconomy, that one can say as study of small economic units such as individuals, firms and industries. පුද්ගලයෙක්ගේ මගේ ආර්ථිකය විතරක් ගන්න, firms උසස් අධ්‍යාපන ආයතන විතරක් ගන්න, industries අධ්‍යාපනය සම්බන්ධ, එහෙම නැත්නම් වී වෙළඳපොළ industry, then that becomes microeconomics. That means Shudra Arthika Vidyava. When it's become macroeconomics, as I explained, it's considered whole of the economy. Samastarthikema gannawa, study of large economy as whole or in its basic subdivisions. Examples: national economic growth, government spending, inflation, unemployment, we can say. Okay, දැන් මේව දැනන් ඉන්න ඕන. ඔයාලා මහා ලොකුවට ආර්ථික විද්‍යාව දැනන් ඉන්න ඕනේ. නමුත් මේ මූලික කරුණු අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? උවමනාවක් කියන්නේ මොකක්ද? What is human needs? What is human wants? What is scarcity? What is economics? All these things will be important if you go to the past paper. From this you can earn marks. Then it's simple. Why we need to study economics? So simple. Everyone make economic decisions, whether you study IT, whether you study English, whether you study project management, whether you study accountancy, whether you didn't study anything, at least you don't know how to write R or A, but you should have to take economic decisions, as in the society we are not having enough resources, because simply there is a matter of scarcity within our society. අපි ඉගෙන ගත්තේ IT ද, අපි ඉගෙන ගත්තේ project management ද, accountancy ද, එහෙම නැත්නම් English ද, එහෙම නැත්නම් මොකුත් ඉගෙන ගත්තේ නැද්ද? අයන්න ඒ අපිට ලියා ගන්න බැයිද? ඔය ඕනෑම මිනිස්සෙක් ආර්ථික තීරණ ගන්න සිද්ධ වෙනවා. මොකද සමාජය සතුව, අපේ මේ ජීවත් වෙන සමාජය සතුව අපේ යවමනා තෘප්තිමත් කර ගැනීමට තරම් ප්‍රමාණවත් සම්පත් නැහැ. ඒ කියන්නේ මේ සමස්ත සමාජයේම මුහුණ දෙනවා හිඟකම කියන ප්‍රශ්නයට. So everyone have to make economic decisions. So learning economics become both in such scenarios. Okay, and also human behavior is what? ඔයාලා අතේ තියෙන සල්ලි වලින් මොකක්ද? කඩේකට ගියාම මොකක්ද? අම්මා පොලේ ගියාම, හොඳම උදාහරණය, අම්මා පොලේ ගියාම එළවලු ගන්න මොකද කරන්නේ? එළවලු මුදලාලි බලන්නේ ගාන වැඩියෙන් දෙන්න. ඔයාලගේ අම්මා මොකද බලන්නේ? එළවලු කඩේට යන මිනිස්සයා මොකද බලන්නේ? අඩුවෙන් ගෙවන්න බලන්නේ. What is that? They are going to use maximum. අර තියෙන එළවලු තොගෙන් වැඩිපුර ගාණක් හොයාගන්න යනවා. එළවලු විකුණන මිනිස්සයා, මිලදී ගන්න මිනිස්සයා මොකද කරන්නේ? අතේ තියෙන මුදලට වැඩිම ප්‍රමාණයක් ගන්න යනවා. At the end there may be a equilibrium point. I will discuss that part in later on. අවසානයේදී සමතුලිතයකට එනවා. සමතුලිත මිලක් ප්‍රමාණයක් තීරණය වෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. Now you can identify everyone in the society going to use maximum their income, their available resources. So learning economics
become vital. So here economic processes can be අපි මොන වගේ භාණ්ඩ හා සේවාද නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. දැන් මට තියෙනවා නම් ගොඩනැගිල්ලක් මම ඕකේ කඩයක් දානවද මම ඕකේ ටියුෂන් පන්තියක් කරනවද එහෙම නැත්නම් මම ඕකේ වෙන මොකක් හරි සර්විස් සෙන්ටර් එකක් දානවද. So I can decide. Okay, so based on the society we have to decide. So in case of consumption, අදරයට කන්න මොනවද බත් කනවද පාන් කනවද පීසා කනවද එළියට යනවද ගෙදර උයනවද so many things are there. අපි ගෙදරට බඩු ගේනකොට ෆ්‍රීවිල් එකේ ගේනවද එහෙම නැත්නම් පයින් එනවද බස් එකේ එනවද. So many decisions we are going to take in this society. So the process of economic activities in any country may be divided into 3 areas. We can divide into basically for 3 areas: production, distribution and consumption. නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ consumption. Okay, if here let's say the what is that example, let's say a pizza produced by the produced in the Pizza Hut, then it distribute. There are so many distribution channels available. One is we can go and we can buy, and or otherwise we can have a home delivery service. Then and by using that, first we need to decide what Pizza Hut decide which product. So many productions are there. Then from that one we are selecting, then we select in a distribution method, then end we are going to consume. Okay, for fulfill our human needs. බඩගින්න නිමා ගන්න දැන් අපි පීසා හට් එක පීසා එකක් ගන්න තීරණය කරොත් එහෙම පීසා හට් එකෙන් පීසා දාපු නිසානේ අපි ඒක තීරණය කරේ. නැත්තම් පීසා කියලා දෙයක් අපි දන්නේ නැහැනේ. හරි, එතකොට එයාලා තීරණය කරා පීසා, එහෙනම් එයාලා පීසා විකුණනවා, පීසා හදලා ඊට පස්සේ ඒක පාරිභෝගිකය අපි ගාකට එන්න ඕනේ. එතකොට ඒ එන විදිහත් අපිට ගොඩක් තියෙනවා තීරණය කරන්න. එක්ක අපේ වාහනයක ගෙන්න ගන්න පුළුවන්, නැත්නම් එයාලගේ වාහනය ගෙන්න ගන්න පුළුවන්. අවසානයේදී අපි පීසා කන ඔය විදිහට පරිභෝජනය අවසානයේ. Okay, the foundation of economy. Next slide. Foundation of economic activity categorized into 3 areas: human wants, our efforts to satisfy such wants, how they are satisfied. Human wants means වුවමන, our efforts to satisfy such wants අපි ඒවා තෘප්තිමත් කරන්න දරන ප්‍රයත්නයන්, how they are satisfied කොහොමද අවසානයේදී ඒවා තෘප්තිමත් කරගන්නේ. කෑම කන්න අපි මොනවද ගන්නෙ. එතකොට වුවමනාව මොකද්ද? බඩගින්න නිසා කෑමක් අපි ඕනේ කරනවා. එතකොට අපි පීට්සා කියලා තීරණය කරොත් එහෙම අපි ඒක ගන්න සල්ලි හොයා ගන්න ඕනේ. අවසානයේදී අපි ඒක තෘප්තිමත් කරගන්න. ඔය process එක යන්නේ. That simple. So based on that, in economics we may having some economic problems. Then now keep in mind our main economic problem is scarcity. Each and every economics face to this economic problem called scarcity. එතකොට සම්ප්‍රදානතම ආර්ථික ප්‍රශ්නය තමයි සම්පත් හිඟකම. That means we are not enough economical resources to fulfill unlimited human wants. Then based on that, economy may face to few economic problems. අර සම්පත් සතුව ඔය සම්පත් වලට මම එන්නම්. සම්පත් කියන්නේ මොනවද කියලා මේ තියෙන්නේ. ඒවට මම එන්නම්. ඊට කලින් මේක යන්නේ දැන් අපේ පවත්නා සම්පත් වලින් මොනවද නිෂ්පාදනය කරන්න කියලා තීරණය කරන්න වෙනවා. තෝරා ගැනීමක් කරන්න වෙනවා. මොකද සම්පත් සීමිතයි. These resources are limited. On the other side, these resources are having alternative uses. සම්පත් සීමිතයි වගේම සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. Then there is some additional economic problems. දැන් මොකක්ද මේ සම්පත් කියන්නේ කියලා අපි බලලා මම එන්නම් නැවතත් ආර්ථික ප්‍රශ්නවලට. සම්පත්. Keep in mind economic resources, or we are knowing those as factors of production. Simply factors of production or economic resources, factors of production කියන්නේ එකමයි ආර්ථික සම්පත්. එහෙම නැත්නම් නිෂ්පාදන සාධක. Those are known as resources which are used for producing goods and services for fulfilling human needs.
මිනිස් වමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා සම්පත් අපි කියනවා ආර්ථික සම්පත් එහෙම නැත්නම් නිෂ්පාදන සාධක කියලා. those are limited ඒවා සීමිතයි and those are having alternative uses ඒ ආර්ථික සම්පත් තමයි අපි අර හිඟකමේදී සංසන්දනය කරන්නේ. මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න තියෙන සම්පත් ප්‍රමාණවත් නෑ මිනිස් වමනාවලට සාපේක්ෂව. So those are the limited factors. So we have to decide. දැන් මගේ ශ්‍රමය මම උගන්වනවද එහෙම නැත්නම් මං ගොවිතැනක් කරනවද? ගොවිතැන් කරනවා නම් මට මේ රස්සාව කරන්න බෑ. මේ රස්සාව වෙනුවෙන් මට වැටුපක් හම්බ වෙනවා. ඒ වැටුපෙන් මට ඕනේ අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්නවා. එතකොට මම තීරණය කරන්න ඕනේ මම මොනවද නිෂ්පාදනය කරන්නේ? මම ශ්‍රමය සපයනවා ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. දැන් මේක සේවාවක්නේ. අධ්‍යාපනය කියන සේවය මම සපයනවා. එතකොට මගේ නිෂ්පාදනය තමයි අධ්‍යාපනය. My service is education. Okay, as I am decide what to produce. I have to decide what to produce. Then how to produce. Then how should these goods be distributed? Here I have decided to do this online mode. I am going to distribute. How to allocate resources for the future. So these things as the scarcity, as there is a matter of scarcity, අර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න උපයෝගී කරගන්නා සම්පත් වල ප්‍රමාණවත් නොවන බව නිසා මෙන්න මේ ආර්ථික ප්‍රශ්න වලට සමාජයේ මුහුණ දෙනවා. As we are not having enough resources or otherwise commonly we are facing the matter of scarcity each and every economy, the basic economic problems, these basic economic problems we have to sort out. That is the point we need the economics. එතනදී තමයි අපිට ආර්ථික විද්‍යාව ඕනේ වෙන්නේ. So through the each and every economy is deciding what to produce, මොනවද නිෂ්පාදනය කරන්නේ, how to produce, කොහොමද නිෂ්පාදනය කරන්නේ, how should these goods be distributed, කොහොමද බෙදා හරින්නේ, how to allocate resources for future, අනාගතය වෙනුවෙන් සම්පත් allocate කරන්නේ කොහොමද. I will discuss these points in future in deeply. සරලව මතක තියාගන්න මේ හැම දෙයකටම හේතුව සම්පත් හිඟකම. So factors of production I explain. Factor මං කිව්වා factors of production or economical factors known as the things which used, the resources which used to produce goods and services. Basically we can have 4 types of economical resources or factors of production as land, capital, labor and entrepreneurship. භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසාය. Okay, we have to know what is land, what is capital, what is labor, what is entrepreneurship. We should know. Normally land ඔයාලට land කියලා කිව්වහම භූමිය කිව්වහම හිතෙන්නේ මේ ඉඩම් කියලා. But in economics the term land refers to the gifts of nature or natural resources create, not the natural resources which came from the nature. පරිසරය තුලින් ස්වභාව ධර්මයේ තුලින් ලබා ගන්නා සියලු දෑ අපි භූමිය කියලා හඳුනා ගන්නවා. එතකොට මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ලබා ගන්නා දෑ අපි වැසි ජලය ගත්තොත් ඒකෙන්නේ භූමිය විදිහට. ගංගා භූමිය ගණයට එන්නේ, ඇලදොල භූමිය ගණයට එන්නේ. Keep in mind. Okay, all the things which came from this nature we known as land. Then when it's become capital, the capital refers to tools, equipments and factories to other things which used in production. භාණ්ඩ නිෂ්පාදනයේදී යොදා ගන්නා tools, equipment, මිනිසා විසින් නිෂ්පාදිත දේවල්. Capital. Labor includes human efforts, mental or physical human efforts. ශ්‍රමය කියලා කියන්නේ කායික හෝ මානසික ප්‍රයත්නයන්. Okay, it can be physical, it can be mentor. Then when it's become a lecturer or tutor or mentor, his or her efforts is mental efforts.
more than physical effort. දැන් ගොවියෙක් ගත්තොත් එහෙම එයාගෙන්නේ physical efforts. Now what is entrepreneurship? පීසා එක හදන අදහස එන්න ඕනේ. පීසා එක තිබ්බේ නෑ. රොටිය හදනකොට රොටිය පීසා එක කරමු කියලා අදහස ආවේ. බඩගින්න නිවන්න පීසා එක දාන්න ඕනේ. පැහැදිලි? අධ්‍යාපනය කියන අවශ්‍යතාවය වෙනුවෙන් උපාධියක් දාන්න ඕනේ. නිවාස්න කියන අවශ්‍යතාවය වෙනුවෙන් තට්ටු දෙකේ ගේක ප්ලෑන් එක අඳින්න ඕනේ. ගමන් බිමන් යන්න කාර් එක එන්න ඕනේ. That one decided by the businessman. Those are known as new thinkers. Okay, pizza. Just think who investigated the pizza. I don't know actually, but that is the idea, new concept. So those that is known as the entrepreneurs. Entrepreneurs are the individuals who start a new business or who bring a product, new product to market to fulfill human wants. මිනිස්සුවමනා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා නව භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන්න ව්‍යවසායකයා කියලා හඳුන්වනවා. Okay, so those are the factors of production. Okay, so it's about 40 minutes now. So I think as you are new for this subject for today, that is enough. Okay, so